ආදරණීය දරුවනි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානම් වන ඔබට උපකාරයක් වන ආකාරයට මේ වීඩියෝ තුලින් උත්සාහ කරන්නේ පසුගිය 2016 වසරේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය ආවර්ජනය කරන්නටයි. මම හිතනවා ඔබට අවබෝධයක් ඇති කියලා ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම පිළිබඳව. ප්‍රශ්න පත්‍රය 1 හා 2 යන කොටස් වලින් ප්‍රශ්න පත්‍ර දෙකකින් යුක්තයි. එක කොටස පළමු පත්‍රයේ දිහා බැලුවොත් ඔබට බහුවර්ණ ප්‍රශ්න 40ක් ලැබෙනවා. ඒකදී ඔබ නිවැරදි පිළිතුර හෝ නිවැරදි පිළිතුරු කාණ්ඩය තෝරන්නට සිද්ධ වෙනවා. ඒතර මේ පළවෙනි කොටසේ හම්බෙන බහුවර්ණ ප්‍රශ්න 40ට ඔබට ලකුණු 40ක් හමු වෙනවා. දෙවෙනි කොටසේ එහෙම නැත්නම් දෙවෙනි පත්‍රයේ දිහා බැලුවොත් ප්‍රධාන ප්‍රශ්න 7කින් යුක්තයි. ඉන් පළමු ප්‍රශ්නය අනිවාර්යයි. තවත් ප්‍රශ්න 4ක් තෝරගෙන ලියලා ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්නට ඕන. එතකොට මේ අපි තෝරගන්න ප්‍රශ්න 4 සහ පළවෙනි ප්‍රශ්නේ දිහා බැලුවොත් එහෙම මේ අනිවාර්ය ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න 10ක් ඔබට හම්බ වෙනවා. හැම කෙටි ප්‍රශ්නයකටම කෙටි පිළිතුරු දෙක බැගින් ලියන්න. එතකොට ඒ ප්‍රශ්නයට ඔබට ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔබ තෝරගන්න ප්‍රශ්න 4ට එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 40ක් හම්බ වෙනවා. ඒතර මුල් කොටසේ ලකුණු 40 සහ අනිවාර්ය පළමු ප්‍රශ්නයේ ලකුණු 20 සහ තෝරගන්න ප්‍රශ්න වලට හමු වෙන ලකුණු 40ත් එක්ක සමස්ත ප්‍රශ්න පත්‍රයට ලකුණු 100ක් හිමි වෙනවා. එහෙමනම් මේ O level නැත්නම් අපත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔබ හරියට අවබෝධයෙන් ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවා නම්. එහෙනම් අපි බලමු මේ සැකැස්ම ඇතුලේ 2016 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය මොන වගේද සකස් වෙලා තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නය දේවානාවරණයේ ලිඛිත මූලාශ්‍රය කුමක්ද? දේවානාවරණයේ ලිඛිත මූලාශ්‍රය කුමක්ද? සුද්ධ බයිබලය, පංච පුස්තකය, නව ගිවිසුම, පැරණි ගිවිසුම. පිළිතුර 1 සුද්ධ බයිබලය. දෙවෙනි එක පැරණි ගිවිසුම තුල අඩංගු වන්නේ සභා සම්ප්‍රදාය, නීති පද්ධතියයි, ගැලවීමේ ඉතිහාසයයි, දිවසිවරුන්ගේ කැඳවීමයි. පිළිතුර 3 ගැලවීමේ ඉතිහාසයයි. තුන්වෙනි ප්‍රශ්නය අපොස්තුලවරුන්ගේ ක්‍රියාපත රචනා කළේ කුමන ස්ථානයකද? අපොස්තුලවරුන්ගේ ක්‍රියාපත රචනා කරන ලද්දේ කුමන ස්ථානයකද? රෝමේ වතිකානුව, ග්‍රීසියේ අක්කාය, ජෙරුසලම, බෙත්ලෙහෙම. පිළිතුර 2 ග්‍රීසියේ අක්කාය. හතරවෙනි ප්‍රශ්නය එළිදරව් සාහිත්‍යයේ ලක්ෂණ 2කි, 3කි, 4කි, 5කි. පිළිතුර 3 4කි. පස්වෙනි ප්‍රශ්නය ජුදයින් අතර පාවා දීමෙන් අනතුරුව ජේසුස් වහන්සේව රැගෙන ගියේ කොහෙටද? ජුදයින් අතර පාවා දීමෙන් අනතුරුව ජේසුස් වහන්සේව රැගෙන ගියේ කොහෙටද? උත්තම පූජකයාගේ මැදුර වෙතටය, කපාල කන්දටය, ගෙත්සෙමනි උයනටය, සැන් හෙන්රීන් සභාවටය. පිළිතුර 1 උත්තම පූජකයාගේ මැදුර වෙතටය. 6වෙනි ප්‍රශ්නය ජේසුස් වහන්සේගේ උත්ථානයේ ප්‍රථම සාක්ෂිකාරිය කවුරුන්ද? ජේසුස් වහන්සේගේ උත්ථානයේ ප්‍රථම සාක්ෂිකාරිය කවුරුන්ද? මග්දලායේ මරියාය, මරියතුමිය, මරියා, එලිසබෙත් තුමිය. පිළිතුර 1 මග්දලායේ මරියා. 7වෙනි ප්‍රශ්නය ඔබ ක්‍රිස්තුවරයාණෝය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝයයි පැවසූයේ. ඔබ ක්‍රිස්තුවරයාණෝය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝයයි පැවසූයේ සුද්ධෝ පවුලතුමාය, සුද්ධෝ පේදුරුතුමාය, සුද්ධෝ ජොහාන්‍ය, සුද්ධෝ තෝමස් තුමාය. පිළිතුර 2 සුද්ධෝ පේදුරුතුමාය. 8වෙනි ප්‍රශ්නය දේව ප්‍රසාද නිදානයන්ගේත් දේව ප්‍රසාද නිදානය නමින් හඳුන්වනු ලබන්නේ. දේව ප්‍රසාද නිදානයන්ගේත්
දේව ප්‍රසාද නිදානය නමින් හඳුන්වනු ලබන්නේ. දිව්‍ය සප්‍රසාදයයි, ප්‍රසාද ස්නාපනයයි, පූජාත්වරයයි, ආශිර්වාදකාර වන්දනයයි. පිළිතුර 1 දිව්‍ය සප්‍රසාදයයි. 9 වෙනි ප්‍රශ්නය බලාපොරොත්තුවේ එලිපත්ත නැමැති පොත රචනා කරන ලද්දේ. බලාපොරොත්තුවේ එලිපත්ත නැමැති පොත රචනා කරන ලද්දේ. ශුද්ධෝ තෙරේසා මෞතුමියයි, ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාය, මයිකල් රොද්රිගෝ පියතුමාය, ශුද්ධෝ දෙවන ජෝම් පාවුලු මුනිතුමාය. පිළිතුර 4 ශුද්ධෝ දෙවන ජෝම් පාවුලු මුනිතුමාය. ප්‍රශ්න අංක 10 යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවිපිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. තම ආදර්ශ පාඨය කරගත්තේ කවුරුන්ද? යම් තමාගේ මිතුරන් උදෙසා දිවිපිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත යන්න තම ආදර්ශ පාඨය කරගත්තේ කවුරුන්ද? ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාය, 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමාය, ශුද්ධෝ දෙවන ජෝම් පාවුලු මුනිතුමාය, ශුද්ධෝ මැක්සිමිලියම් කෝල්බේ පියතුමාය. පිළිතුර 4 ශුද්ධෝ මැක්සිමිලියම් කෝල්බේ පියතුමාය. 11 වෙනි ප්‍රශ්නය පළමු පනත කුමක් මත පදනම් වන්නේද? පළමු පනත කුමක් මත පදනම් වන්නේද? විශ්වාසය, බලාපොරොත්තුව හා ප්‍රේමය මත, දේව මහිමය සියල්ලට උරුම වීම මත, මිනිසා දෙවියන් වහන්සේට දක්වන ගෞරවය මත, දෙවියන් වහන්සේ අපට දක්වන ආදරය මත. පිළිතුර 1 විශ්වාසය, බලාපොරොත්තුව හා ප්‍රේමය මත. 12 වෙනි ප්‍රශ්නය බලාපොරොත්තුවට විරුද්ධව ඇති පාපය වන්නේ. බලාපොරොත්තුවට විරුද්ධව ඇති පාපය වන්නේ ඉච්ඡා බංගත්වය සහ අනුමානයයි, ක්‍රිස්තුස් වහන්සේගෙන් ඈත්වීමයි, ස්වර්ග රාජ්‍ය අහිමි කර ගැනීමයි, සුදාත්ම දීමනා අහිමි කර ගැනීමයි. පිළිතුර 1 ඉච්ඡා බංගත්වය සහ අනුමානයයි. 13 වෙනි ප්‍රශ්නය දරුවනි සියලු කාරණාවලදී දෙමාපියන්ට කීකරු වන්න. මන් දෙසේ කිරීම සමිඳුන්ට ප්‍රීතියකි. ශුද්ධෝ පාවුලතුමා මෙසේ පවසන්නේ. දරුවනි සියලු කාරණාවලදී දෙමාපියන්ට කීකරු වන්න. මන් දෙසේ කිරීම සමිඳුන්ට ප්‍රීතියකි. ශුද්ධෝ පාවුලතුමා මෙසේ පවසන්නේ. පිලිප්පි සංඝයට, එපීස සංඝයට, රෝම සංඝයට, කොලොස්සි සංඝයට. පිළිතුර 4 කොලොස්සි සංඝයට. 14 ශුද්ධ ලියවිල්ලේ ඉගැන්වීම් ප්‍රකාරව දිවි ගෙවීම තුළින් ප්‍රේමය පවුල තුල පමණක් නොව සමාජය තුලද අත්දැකිය හැකි බව අපට උගන්වන්නේ. ශුද්ධ ලියවිල්ලේ ඉගැන්වීම් ප්‍රකාරව දිවි ගෙවීම තුළින් ප්‍රේමය පවුල තුල පමණක් නොව සමාජය තුලද අත්දැකිය හැකි බව අපට උගන්වන්නේ. පළමු වන පනතය, දෙවන පනතය, හතරවන පනතය, හයවන පනතය. පිළිතුර 3 හතරවන පනතය. 15 වෙනි ප්‍රශ්නය දෙවියන් වහන්සේ පොළවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස්පුඩු තුලට ජීවන හුස්ම හෙළූ බව සඳහන් වී ඇත්තේ. දෙවියන් වහන්සේ පොළවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස්පුඩු තුලට ජීවන හුස්ම හෙළූ බව සඳහන් වී ඇත්තේ. පළමු මැවීමේ කතාවේය, දෙවන මැවීමේ කතාවේය, ලෙවි ව්‍යවස්ථාවේය, නිග්මයාම පොතේය. පිළිතුර 2 දෙවන මැවීමේ කතාවේය. 16 වෙනි ප්‍රශ්නය මරණයටපත් වුණත් මම මාගේ දේව ජීවිතේ නැති කරගන්නේ නැත කියා ජේසුට දුන් පොරොන්දුව ඉටු කළ බව මේ යන විට පැවසුවේ. මරණයටපත් වුණත් මම මාගේ දේව ජීවිතේ නැති කරගන්නේ නැහැයි කියා ජේසුට දුන් පොරොන්දුව ඉටු කළ බව මේ යන විට පැවසුවේ. ශුද්ධෝ තෙරේසා මෞතුමියයි, ශුද්ධෝ ඇග්නස් තුමියයි, ශුද්ධෝ මරියා ගොරති තුමියයි, ශුද්ධෝ ඉසබෙලා තුමියයි. පිළිතුර 3 ශුද්ධෝ මරියා ගොරති තුමියයි. 17 වෙනි ප්‍රශ්නය ඔබගේ ශරීරය ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ ඔබ තුළ වැඩවසන ශුද්ධාත්මයන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නාහුදැයි ශුද්ධෝ පාවුලතුමා කොරින්ති සංඝයට උගන්වන්නේ කුමන 52 සම්බන්ධවද? ඔබගේ ශරීරය ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ
ඔබ තුළ වැඩවසන ශුද්ධාත්මයන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නාහු දැයි ශුද්ධෝ පාවුලතුමා කොරින්ති සංඝයට උගන්වන්නේ කුමන 52 සම්බන්ධවද? 7 සහ 10, 3 සහ 4, 5 සහ 8, 6 සහ 9. පිළිතුර 4, 6 සහ 9. ප්‍රශ්න අංක 18 සොරකම් කළ අය තවත් සොරකම් නොකරත්වා. ඒ වෙනුවට අවංක දුගීන්ට උපකාර කළ හැකිසේ වෙහෙස මහන්සි දරා වැඩක් කරත්වායි ශුද්ධෝ පාවුලතුමා කුමන සංඝයට උගන්වයිද? සොරකම් කළ අය තවත් සොරකම් නොකරත්වා. ඒ වෙනුවට අවංක දුගීන්ට උපකාර කළ හැකිසේ වෙහෙස මහන්සි දරා වැඩ කරත්වායි ශුද්ධෝ පාවුලතුමා කුමන සංඝයට උගන්වයිද? එපීස සංඝය, පිලිප්පි, තෙසලෝනික, කොරින්ති. පිළිතුර 1 එපීස සංඝය. ප්‍රශ්න අංක 19 බොරු කීම සුළු දෙයක් ලෙස පෙනුනත් එය මහ බරපතල වරදක් බව ප්‍රකාශ වන්නේ. බොරු කීම සුළු දෙයක් ලෙස පෙනුනත් එය මහ බරපතල වරදක් බව ප්‍රකාශ වන්නේ. වංචාකාර ගබඩාකරුගේ උපමාව මගිනි. පරිසවරයා සහ අයකැමියා පිළිබඳ උපමාව මගිනි. අනනියස් සහ සපීරාගේ මරණය තුලිනි. අත්තික්කා ගස පිළිබඳව උපමාව මගිනි. පිළිතුර 3 අනනියස් සහ සපීරාගේ මරණය තුලිනි. ප්‍රශ්න අංක 20 ජනවන්දනාව වසර ආරම්භ වන්නේ ආගමන කාලයේ පළමු ඉර දිනදීය, ශුද්ධාත්ම මංගල්‍ය දිනයේදීය, ජනවාරි මාස පළමු වන දිනදීය, පාස්කු ඉරු දිනදීය. පිළිතුර 1 ආගමන කාලයේ පළමු ඉරු දිනදීය. ප්‍රශ්න අංක 21 ශුද්ධෝ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් පූජක සම්ප්‍රදායට අයත් සිද්ධියක් වන්නේ කුමක්ද? ශුද්ධෝ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් පූජක සම්ප්‍රදායට අයත් සිද්ධියක් වන්නේ කුමක්ද? කායින් සහ ආබෙල් සිද්ධිය, මැවීමේ දෙවන කතාව, ආදම් සහ ඒව පාපයට වැටීමේ සිද්ධිය, නෝවා සමග ගිවිසුම. පිළිතුර 4 නෝවා සමග ගිවිසුම. ප්‍රශ්න අංක 22 පංච පුස්තකයේ ඇති වැදගත්කම වන්නේ මැවුම්කරු සහ මිදුම්කරු වන දෙවියන් වහන්සේට පමණක් වන්දනා කිරීම පහදා දීමයි, දෙවියන් වහන්සේ ලෝකයේ මැවූ බව පහදා දීමයි, මිනිසා දේව නිර්මාණයක් බව පහදා දීමයි, දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි බව පහදා දීමයි. පිළිතුර 1 මැවුම්කරු සහ මිදුම්කරු වන දෙවියන් වහන්සේට පමණක් වන්දනා කිරීම පහදා දීමයි. ප්‍රශ්න අංක 23 පහත සඳහන් ග්‍රන්ථ අතුරෙන් පැරණි ගිවිසුමේ ඇති ද්විතීය ග්‍රන්ථය කුමක්ද? පහත සඳහන් ග්‍රන්ථ අතුරෙන් පැරණි ගිවිසුමේ ඇති ද්විතීය ග්‍රන්ථය කුමක්ද? ඔබදියා, විලාපගී, ජුදිත්, හිතෝපදේශය. පිළිතුර 3 ජුදිත්. ප්‍රශ්න අංක 24 පහත සඳහන් දිවසිවරුන් අතරින් දේශක දිවසිවරයෙක් වන්නේ කවුරුන්ද? පහත සඳහන් දිවසිවරු අතරින් දේශක දිවසිවරයෙක් වන්නේ කවුරුන්ද? ඔබදියා, ආමොස්, නාතාන්, හබක්කු. පිළිතුර 3 නාතාන්. ප්‍රශ්න අංක 25 මනුෂ්‍ය පුත්‍රය මේ පොත අනුභව කර ගොස් ඊශ්‍රායල් වංශයට කතා කරන්නයි වදාළේ කාහටද? මනුෂ්‍ය පුත්‍රය මේ පොත අනුභව කර ගොස් ඊශ්‍රායල් වංශයට කතා කරන්නයි වදාළේ කාහටද? ජෙරමියා දිවසිවරයාට, ජෝයල් දිවසිවරයාට, එසකියල් දිවසිවරයාට, ආමොස් දිවසිවරයාට. පිළිතුර 3 එසකියල් දිවසිවරයාට. ප්‍රශ්න අංක 26 ජේසුස් වහන්සේගේ වංශාවලියෙන් තම සුවිශේෂය ආරම්භ කරන්නේ කවුරුන්ද? ජේසුස් වහන්සේගේ වංශාවලියෙන් තම සුවිශේෂය ආරම්භ කරන්නේ කවුරුන්ද? ශුද්ධෝ මතෙව්තුමාය, ශුද්ධෝ මාක්තුමාය, ශුද්ධෝ ලූක්තුමාය, ශුද්ධෝ ජොහාන්තුමාය. පිළිතුර 1 ශුද්ධෝ මතෙව්තුමාය. ප්‍රශ්න අංක 27 උත්පත්ති පොතේ 3 වන පරිච්ඡේදයේ දැක්වෙන සර්පයාගෙන් සංකේතවත් කරන්නේ. උත්පත්ති පොතේ 3 වන පරිච්ඡේදයේ දැක්වෙන සර්පයාගෙන් සංකේතවත් කරන්නේ. නපුරය,
මිනිසා තුළ ඇති රුචියය බාබෙල් දේව වන්දනාවය යක්ෂයාවය. පිළිතුර 2 මිනිසා තුළ ඇති රුචියය. ප්‍රශ්න අංක 28 නෝවාගේ ගිවිසුමේ බාහිර සලකුණ වන්නේ නෝවාගේ ගිවිසුමේ බාහිර සලකුණ දේ දුන්නයි චර්මච්ඡේදනයයි ඊතර වීමයි දසපනතයි. පිළිතුර 1 දේ දුන්නයි. ප්‍රශ්න අංක 29 ප්‍රාතිහාර්යයක් යනු ස්වභාව ධර්මයේ තුල අප දන්නා සත්‍යතාවන්ට පටහැනිව සිදුවන ක්‍රියාවක් බව පවසන්නේ. ප්‍රාතිහාර්යයක් යනු ස්වභාව ධර්මයේ තුල අප දන්නා සත්‍යතාවයන්ට පටහැනිව සිදුවන ක්‍රියාවක් බව පවසන්නේ. ශුද්ධ අම්බ්‍රෝස් තුමාය, ශුද්ධ ඇක්වයිනස් තුමාය, ශුද්ධ අගුස්තිනු තුමාය, ශුද්ධ ඉරනේරියස් තුමාය. පිළිතුර 3 ශුද්ධ අගුස්තිනු තුමාය. ප්‍රශ්න අංක 30 ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට නම් අප ප්‍රසාද ස්ථාපනය ලැබිය යුතු බව ජේසුස් වහන්සේ පැවසුවේ. ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට නම් අප ප්‍රසාද ස්ථාපනය ලැබිය යුතු බව ජේසුස් වහන්සේ පැවසුවේ. ශුද්ධෝ පේදුරුතුමාටය, නිකදේමුස්ටය, ශුද්ධෝ ජොහාන්තුමාටය, පෝසත් තරුණයාටය. පිළිතුර 2 නිකදේමුස්ටය. ප්‍රශ්න අංක 31 පූජකවරේ පූර්ණත්වයේ හිමිවන්නේ තේවාචාර්ය ධූරයටය, පූජා ප්‍රසාදී ධූරයටය, රාජගුරු ප්‍රසාදී ධූරයටය, මාතාධිපති ධූරයටය. පිළිතුර 3 රාජගුරු ප්‍රසාදී ධූරයටය. ප්‍රශ්න අංක 32 කතෝලික විවාහයේ බාහිර සලකුණ වනුයේ මුදු හෝමාරු කර ගැනීමය, දෙමාපියන් නැමදීමය, සාක්ෂියට අත්සන් කිරීමය, විවාහ පොරොන්දුවය. පිළිතුර 4 විවාහ පොරොන්දුවය. ප්‍රශ්න අංක 33 පැවිදි වේදභාර තුන කුමක්ද? පැවිදි වේදභාර නම් සාංගික ජීවිතය, යාඥා ජීවිතය සහ සේවයේ ජීවිතයයි, වෘත්ත ශුද්ධිය, කීකරුකම සහ දිලිඳුකමයි, ඒකත්වය, අඛණ්ඩත්වය සහ බඹසරයයි, කීකරුකම, බඹසර සහ යාඥාවේ ජීවිතයයි. පිළිතුර 2 වෘත්ත ශුද්ධිය, කීකරුකම සහ දිලිඳුකමයි. ප්‍රශ්න අංක 34 පැරණි ගිවිසුමේ සාමය සඳහා භාවිතා කරන හේබ්‍රෙව් වචනය වන්නේ. පැරණි ගිවිසුමේ සාමය සඳහා භාවිතා කරන හේබ්‍රෙව් වචනය වන්නේ ශාලෝම්ය, එලෝහිම්ය, ප්‍රොෆෙටේස්ය, යාවේය. පිළිතුර 1 ශාලෝම්ය. ප්‍රශ්න අංක 35 ශාරීරික පුණ්‍ය ක්‍රියා කරනු ලබන්නේ කිසියම් පුද්ගලයෙකුගේ ආත්මික තෘප්තිය සඳහාය, මානසික තෘප්තිය සඳහාය, ආත්මික යහපත සඳහාය, ශාරීරික යහපත සඳහාය. පිළිතුර 4 ශාරීරික යහපත සඳහාය. ප්‍රශ්න අංක 36 පහත සඳහන් ක්‍රියා අතරින් ආත්මික පුණ්‍ය ක්‍රියාවක් වන්නේ කුමක්ද? පහත සඳහන් ක්‍රියා අතරින් ආත්මික පුණ්‍ය ක්‍රියාවක් වන්නේ කුමක්ද? සාගිනි වූවන්ට ආහාර දීම, වහලුන් නිදහස් කිරීම, මලවුන් වැළලීම, ජීවතුන් හා මලවුන් වෙනුවෙන් යාඥා කිරීම. පිළිතුර 4 ජීවතුන් හා මලවුන් වෙනුවෙන් යාඥා කිරීම. ප්‍රශ්න අංක 37 නියම වූ දිනයන්හි ගොඩමස් වැළකීම සහ එක්වරශීලය රැකීම සඳහන් වනුයේ. නියම වූ දිනයන්හි ගොඩමස් වැළකීම සහ එක්වරශීලය රැකීම සඳහන් වනුයේ. සභා නීති සංග්‍රහයෙහිය, ලූක් සුවිශේෂයේය, දසපනතෙහිය, රෝම සංදේශයේය. පිළිතුර 1 සභා නීති සංග්‍රහයෙහිය. ප්‍රශ්න අංක 38 ප්‍රශංසාත්මක පැතුම් 3ක් හා ආධ්‍යාත්මික අවශ්‍යතා පදනම් කරගත් ඉල්ලීම් 4ක් අඩංගු යාඥාව කුමක්ද? ප්‍රශංසාත්මක පැතුම් 3ක් හා ආධ්‍යාත්මික අවශ්‍යතා පදනම් කරගත් ඉල්ලීම් 4ක් අඩංගු යාඥාව කුමක්ද? ස්වාමි වාක් ආරාධනාව, උත්තම පූජක යාඥාව, තුන් කාලේ ආරාධනාව, ස්තෝත්‍රික යදුම. පිළිතුර 1 ස්වාමි වාක් ආරාධනාව.
ප්‍රශ්නාංක 39 හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තීයයි මට කියනු ඇතැයි මරියතුමිය පැවසුවේ. හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තීයයි මට කියනු ඇතැයි මරියතුමිය පැවසුවේ බර්නදෙත් තුමියටය, එලිසබෙත් තුමියටය, ගාබ්‍රියල් දේවදූතයාටය, ශුද්ධ වූ ජුසේතුමාටය. පිළිතුර 2 එලිසබෙත් තුමියටය. ප්‍රශ්නාංක 40 අවසාන ප්‍රශ්නය ගීතාවලියේ තෙහිලි ගී ඇසුරෙන් සංගම එක්රැස් වී සිදු කළ ප්‍රශංසාත්මක යදුමක් වන්නේ. ගීතාවලියේ තෙහිලි ගී ඇසුරෙන් සංගම එක්රැස් වී සිදු කළ ප්‍රශංසාත්මක යදුමක් වන්නේ. ස්තෝත්‍ර යාගික යදුමයි, යාම යදුමයි, මරිය උදාන ගීයයි, සකරියස්ගේ උදාන ගීයයි. පිළිතුර 2 යාම යදුමයි. ඒ විදිහට පළවෙනි කොටස එහෙම නැත්නම් පළවෙනි පත්‍රයේ නිමා වෙනවා. නැවතත් ඊළඟ වීඩියෝයෙන් ඔබව හමු වීමට බලාපොරොත්තු වෙන මම නවතිනවා. ඔබට සුබ දවසක්. ජේසු පිහිටයි.